හොඳයි පුතේ. සියලු දෙනාටම සුබ උදෑසනක්. ඉතින් ඔය කට්ටියට අපි සාකච්ඡා කරගෙන ආවා නාලන්දා පේපරේ කොටස් දෙකක් ව්‍යාපාර පදනම කියන පළවෙනි පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය, ඒ වගේම ව්‍යාපාර පරිසරය කියන දෙවෙනි පාඩමට අදාළ ප්‍රශ්න පත්‍රය. අද ඔයාලට සාකච්ඡා කරන්න යන්නේ අපි ව්‍යාපාර සංවිධාන කියන තුන්වෙනි එකකයට අදාළ ප්‍රශ්න පත්‍රය. හොඳයි පුතේ, වැඩි සාකච්ඡාවක් නැතුව අපි එනවා ඔකට පළවෙනි ප්‍රශ්නයට. ඔකට දන්නවා පළවෙනි ප්‍රශ්නේ තියෙනවා පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීමේදී සලකා ලබන නිර්ණායකයක් නොවන්නේ. පුතේ, අපි ව්‍යාපාර සංවිධාන විවිධ නිර්ණායක යටතේ වර්ගීකරණය කරනවා. එකක් තමයි හිමිකාරීත්වය, අරමුණ මත, පරිමාණය මත කියන ප්‍රධාන නිර්ණායක තුනක් යටතේ ව්‍යාපාර සංවිධාන අපි වර්ගීකරණය කරනවා. ව්‍යාපාර සංවිධාන ක්‍රමය අනුව ව්‍යාපාර සංවිධාන බොහෝමයක් තියෙනවා. අනිපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, ඊට පස්සේ සංස්ථාපිත සමාගම්, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, සමිති සංවිධාන, සම්පකාර සමිති යනාදී වශයෙන් ව්‍යාපාර සංවිධාන ගණනාවක් තියෙනවා ව්‍යාපාර සංවිධාන ක්‍රමය අනුව. මේ ව්‍යාපාර සංවිධාන ක්‍රමය අනුව තියෙන ව්‍යාපාර සංවිධාන කිහිපය අපි බෙදනවා අරමුණ මත. ලාභ අරමුණු කරගත් ව්‍යාපාර, ලාභ අරමුණක් නැති ව්‍යාපාර යනාදී වශයෙන්. හිමිකාරීත්වය අනුව අපි බෙදනවා පෞද්ගලික අංශයේ ව්‍යාපාර, රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා ප්‍රධාන කොටස් දෙකකට. ඊට අමතරව පුතේ පරිමාණය. පරිමාණය අනුව අපි බෙදනවා ප්‍රධාන කොටස් දෙකකට. සුළු පරිමාණ ව්‍යාපාර, මධ්‍යම හා මහා පරිමාණ ව්‍යාපාර කියලා. එතකොට මේ පරිමාණය අනුව අපි වර්ගීකරණය කරනකොට එක නිර්ණායකයක් තමයි යොදාගන්න ප්‍රාග්ධන ප්‍රමාණය. ව්‍යාපාරයේ ප්‍රාග්ධන ප්‍රමාණය. කටේ දිය තියෙනවා කාර්මික සංවර්ධන ආයතනයෙන් නැත්නම් මණ්ඩලයෙන් අවම ප්‍රාග්ධන ප්‍රමාණය මිලියන 4 වඩා අඩු ආයතන සුළු පරිමාණ ව්‍යාපාරයක් කියලා නිර්ණායකයක් දිය තියෙනවා. මිලියන 4ට වඩා වැඩි ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර. තව නිර්ණායකයක් දිය තියෙනවා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ පුතේ සේවක සංඛ්‍යාව 25ට වඩා වැඩි ව්‍යාපාර මහා පරිමාණ, සේවක සංඛ්‍යාව 25ට වඩා අඩු ව්‍යාපාර සුළු ව්‍යාපාර විදිහට. ඊට පස්සේ ව්‍යාපාරයේ වෙළඳපොළ කොටස. මේ වෙළඳපොළ කොටස මතත් අපිට වර්ගීකරණය කරන්න හැකියාව තියෙනවා. ව්‍යාපාරයේ තියෙන වෙළඳපොළ කොටස අර ඉස්සෙල්ලා කිව්වා වගේම වෙළඳපොළ කොටස මත අපි වර්ගීකරණය කරනවා. ඊට අමතරව පුළුවන් අපිට ශ්‍රී ලංකා මහ බැංකුවේ නිර්ණායකයේ දියා තියෙනවා භාවිතා කරන විදුලි බලධාරීතාවය. ඒ තමයි භාවිතා කරන විදුලි බලධාරීතාවයේ කිලෝවොට් ඇම්පියර් 50ට වඩා අඩු ව්‍යාපාර සුළු ව්‍යාපාර ලෙසත්, කිලෝවොට් ඇම්පියර් 50ට වඩා වැඩි ව්‍යාපාර මහා පරිමාණ ව්‍යාපාර ලෙසත් වර්ගීකරණය කරනවා. ඒතර පුතේ මෙතන තියෙන නිර්ණායක වලින් පරිමාණය අනුව වර්ගීකරණය කරනකොට බොහෝ නිර්ණායක තියෙන ප්‍රමාණාත්මක නිර්ණායක. ප්‍රමාණාත්මක නිර්ණායකයක් කියන පුතේ මුදලින් නැත්නම් සංඛ්‍යාත්මක වශයෙන් ගණනය කිරීමට හැකි නිර්ණායක වලට අපි කියනවා ප්‍රමාණාත්මක නිර්ණායකයක් කියලා. එතකොට අපිට ප්‍රාග්ධන ප්‍රමාණය ප්‍රමාණාත්මකව නිර්ණායකයක් විදිහට ගන්න පුළුවන්. සේවක සංඛ්‍යාව ප්‍රමාණාත්මක නිර්ණායකයක් විදිහට අපිට ගණනය කරන්න පුළුවන්. ඒ වගේම වෙළඳපොළ කොටස ප්‍රමාණාත්මක නිර්ණායකයක්. දැන් ලාභය කියන එක ප්‍රමාණාත්මක නිර්ණායකයක්. නමුත් ඒ ලාභය මත ව්‍යාපාර සංවිධාන තීරණය කරන්න බෑ මේක සුළු පරිමාණද මහා පරිමාණද කියලා. එතකොට මෙතන එන ප්‍රශ්නයට අනුව පරිමාණය අනුව ව්‍යාපාර සංවිධාන නිර්ණායකයක් විදිහට අපි ගන්නෑ සුළු පරිමාණද මහා පරිමාණද කියලා බෙදන්න ගන්නෑ ව්‍යාපාරයේ ලාභ කොටස මත. ලාභය මත අපිට නිශ්චිතවම කියන්න බෑ ලාභය මත මේක මහා පරිමාණද සුළු පරිමාණ ව්‍යාපාරයක්ද කියලා. ඒ නිසා පළවෙනි එකට උත්තරේ අංක 1. පහත සඳහන් ව්‍යාපාර සංවිධාන කිහිපයකි. පෞල් ව්‍යාපාර, රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා, රාජ්‍ය සමාගම්. මේ ව්‍යාපාර අතුරින් ලාභ ලැබීමේ අරමුණු කර නොගත් සංවිධානය වන්නේ. ඒ හවුල් ව්‍යාපාරවල නිර්වචනයම 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ
නිර්වචනයෙන්ම දීලා තියෙනවා පුතේ හවුල් ව්‍යාපාරයක් යනු ලාභ අරමුණු කරගත් පුද්ගලයන් සම්බන්ධ වෙලා කරන කටයුත්තක් කියලා නිර්වචනයෙන්ම දීලා තියෙනවා හවුල් ව්‍යාපාරවල. ඉතින් හවුල් ව්‍යාපාර නිර්වචනෙම තියෙනවා ලාභයක් අපේක්ෂා කරනවා කියලා. එහෙනම් හවුල් ව්‍යාපාරෙන්නේ ලාභ අරමුණු කරගත්ත ව්‍යාපාරයකට. නමුත් රාජ්‍ය සමාගම්, රාජ්‍ය සංස්ථා, දෙපාර්තමේන්තු කියන ආයතන ලාභ අරමුණු කර නොගත් සංවිධාන විදිහට තමයි අපිට මෙතෙන්දී ගන්න වෙන්නේ. රාජ්‍ය ආයතන විදිහට. හැබැයි මෙතන පොඩි ගැටලුවක් වෙනවා රාජ්‍ය සමාගම්. රාජ්‍ය සමාගම් කියන ව්‍යාපාරයේ පුතේ යන්නේ 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ. 2007 අංක 7 දන්න සමාගම් පනත යටතේ තමයි මේ රාජ්‍ය සමාගම් කියන ව්‍යාපාර සංවිධානය අයත් වෙන්නේ. රජය මගින් තමයි පාලනය කරන්නේ. නමුත් පෞද්ගලික පොදු අංශයේ පැවැත්වෙන රාජ්‍ය අංශයේ පැවැත්වෙන ලාභ අරමුණු කරගත් ව්‍යාපාර සංවිධාන එකම එකයි තියෙන්නේ. ලාභ අරමුණක් තියෙන පොදු අංශයේ තියෙන නැත්නම් රාජ්‍ය අංශයේ තියෙන එකම ව්‍යාපාර සංවිධානයේ පුතේ රාජ්‍ය සමාගම්. ඒ නිසා අපිට මෙතන B කියන එක ගන්නත් බෑ. එහෙනම් උත්තරේ තියෙන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු හා රාජ්‍ය සංස්ථා පමණයි. ඒ නිසා අපිට උත්තරේ ගන්න වෙන්නේ මෙතනින් C හා D කියන පිළිතුරු විතරයි ලාභ අරමුණක් කර නොගත් සංවිධාන වලට අයත් වෙන්නේ. ලාභ අරමුණු කර නොගත් සංවිධාන වලට එන්නේ C හා D කියන පිළිතුරු. ඊට තුන්වෙනි ප්‍රශ්නය ඒක පුද්ගල ව්‍යාපාරයක දක්නට ලැබෙන ලක්ෂණයක් නොවන්නේ. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. උපතේ. ඒක ලක්ෂණයක් නෙමෙයි. ඒක ලක්ෂණයක්. අඛණ්ඩ පැවැත්මක් නැහැ. නීතිමය පුද්ගල භාවයක් පැවතීම. පුතේ තනි පුද්ගල ව්‍යාපාර වල නීතිමය පුද්ගල භාවයක් තියෙනවද? නැහැ. තනි පුද්ගල ව්‍යාපාර නීතිමය පුද්ගල භාවයක් නැහැ. එහෙනම් උත්තරේ දෙක හරි. නමුත් අපි බලමු තුන්වෙනි එක. තනි අයිතිකරුවෙක් විසින් ප්‍රාග්ධනීය යෙදවීම. ඔව් තනි පුද්ගල ව්‍යාපාර නැත්නම් ඒක පුද්ගල ව්‍යාපාරවල ඉන්නේ ඒක පුද්ගලෙක් විතරයි. ඊට පස්සේ අයිතිකරුවන්ගේ වගකීම අසීමිත වීම. අයිතිකරුවන්ගේ වගකීම අසීමිතයි. ඒකත් හරි. එහෙනම් පුතේ මෙතන ලක්ෂණයක් නොවන්නේ මොකද්ද? නීතිමය පුද්ගල භාවයක් පැවතීම කියන එක තමයි තනි පුද්ගල ව්‍යාපාරවල නොපවතින ලක්ෂණය. ඊට පස්සේ හවුල් ව්‍යාපාරයක සිටිය යුතු සමාජික සංඛ්‍යාව. කට්ටිය දන්නවා 2007 අංක 7 දන්න සමාගම් පනතින් උපරිම හවුල්කරුවන් සංඛ්‍යාව සීමා කරලා තියෙනවා හවුල් ව්‍යාපාරයක 20ක් කියලා. ඒ වගේම හවුල් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් සාමාන්‍ය දැනීමෙන් ඔයාලට තේරෙනවා අඩුම හවුල් ව්‍යාපාරයක් පටන් ගන්න හවුල්කරුවෝ දෙන්නෙක්වත් ඉන්න ඕනේ. හවුල්කරුවෝ දෙන්නෙක්වත් හිටියොත් තමයි හවුල් ව්‍යාපාරය ආරම්භ කරන්න පුළුවන්. එහෙනම් පුතේ අවමය 2යි උපරිමය 20යි. අවමය 2යි උපරිමය 20යි. ඊට පස්සේ ප්‍රශ්නය ඕනෑම ව්‍යාපාර සංවිධානයකට පොදු ලක්ෂණයක්. එහෙනම් පොදුවේ හැම ව්‍යාපාරයකම පොදු ලක්ෂණයක් තමයි ගන්න ඕනේ. එකක් වෙනවා අඛණ්ඩ පැවැත්මක් තිබීම. පුතේ හැම ව්‍යාපාරයකටම අඛණ්ඩ පැවැත්මක් කියන එක නැහැ. හැම ව්‍යාපාර ආයතනයකටම අඛණ්ඩ පැවැත්මක් කියන ලක්ෂණේ නැහැ. හේතුව තනි පුද්ගල ව්‍යාපාර වලට, හවුල් ව්‍යාපාර වලට, සමිති සංවිධාන වලට අඛණ්ඩ පැවැත්ම කියන සංකල්පය නැහැ. ඒ නිසා අපිට පළවෙනි උත්තරේ ගන්න බෑ. ඒක සීමිත වගකීම. ඒ තනි පුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, ඒ වගේම රාජ්‍ය දෙපාර්තමේන්තු වලට වගකීම අසීමිතයි. ඒ නිසා අපිට දෙවෙනි උත්තරේ ගන්නත් බෑ. තුන්වෙනි උත්තරේ නීතිමය පුද්ගල භාවය. හැම ව්‍යාපාරයකම පුතේ නීතිමය පුද්ගල භාවයක් නැහැ. ඒක පුද්ගල ව්‍යාපාර වලටත් නැහැ, හවුල් ව්‍යාපාර වලටත් නැහැ, දෙපාර්තමේන්තු වලටත් නැහැ නීතිමය පුද්ගල භාවයක්. ඒ වගේම සමිති සංවිධාන වලටත් නැහැ. එහෙනම් තුන්වෙනි උත්තරේ ගන්නත් බෑ. හැබැයි පුතේ හැම ව්‍යාපාරයකටම අරමුණක් තියෙන්න ඕනේ. අරමුණක් තිබ්බොත් විතරයි සෑම ව්‍යාපාරයකටම යන්න පුළුවන්. එයාලට දෙන එක ඇඩ්වයිස් එකක් තමයි මේ මාර්තු ලියන නමුන් බොහෝමයක් මේ පාඩම් කරන ක්‍රමවේද වෙනස් වුණා ඔන්ලයින් ක්‍රමවේදයක් එක්ක. ඒකට වැඩ කරන ප්‍රමාණය වෙනස් වුණා පුතේ මේ ඔන්ලයින් ක්‍රමවේදයක් එක්ක. ඉතින් ඔය කට්ටියකින් දෙසැම්බර් ලියන දුවල පුතාලගෙන් ඉල්ලන එකම ඉල්ලීම ඔන්ලයින් ක්‍රමවේදයේ ඔස්සේ ඔයාගේ ජීවිතේ වෙනස් කරගන්න හදන්න එපා. මේ ජීවිතේ අපි වෙනස් කරගමු. එයාගේ ජීවිතයේ අනාගතයේ වැදගත් තැනකට ගන්න.
මොකද බොහෝමයක් ළමුන් ඒ නවයේ ටාගට් එකට එන්න හිටපු බොහෝමයක් ළමුන්ගේ ප්‍රතිඵල මේ අවුරුද්දේදී වෙනස් වෙනවා ඔන්ලයින් ක්‍රමවේදයක් එක්ක. හේතුව එයාගේ අරමුණ ගිලිහී ගිහින් තියෙනවා ඒ 9 කියන ටාගට් එකට. ඉතින් දෙසැම්බර්ලියෙන් දුවල පුතාලට තව තියෙනවා කල්. මේ යන දෙවෙනි මාසෙ ඉවරයි. හරියටම තියෙනවා මාස 9ක කාලයක්. මාස 9කින් ඔය කට්ටිය සාමාන්‍ය පෙළ විභාගය පැවැත්වෙනවා. මාස 9යි පුතේ තියෙන්නේ තව. හරියටම පළවෙනි කාල පරිච්ඡේදය පටන් ගන්නවා මාර්තු 15 වෙනිදාට. මාර්තු 15 වෙනිදාට ඔය කට්ටියගේ 11 වසර පළවෙනි වාර කාල පරිච්ඡේදය ඉවර වෙනවා. ඉතින් ඒ නිසා ඒ විභාගයේදී අපි හොඳ සුපිරි ප්‍රතිඵලයක් ගමු. ඒකට වැඩ කරමු. මහන්සි වෙමු. අරමුණක් තියාගමු. එතෙන්ට යමු. එයාට මගේ පැත්තේ වෙන්න ඕන උපරිම උදව්ව ඔයාට දෙනවා. කොහේ හිටියත්. ඒ නිසා අරමුණ කියන එක ප්‍රධානව ටාගට් කරන්න. ටාගට් කරගෙන අපි ඒ තැනට වැඩ කරමු. ඔයා නිතර දෙවේලේ ගැවසෙන තැන ඔයාගේ අරමුණ ඔයා එන්න තියාගන්න. ඒ 9 කියන එක ලියලා තියාගන්න. ඔයාගේ පාඩම් කරන පොත් මේසය ගාව ඔයා වැඩිපුර ඉන්නේ ඇඳේ නම් ඔයාගේ බිත්තේ වහලේ උඩ හරි. නැත්නම් වැඩිපුර ඉන්නේ කණ්ණාඩිය ගාව නම් කුණ්ඩේ හදනවා නම් ඒ වගේම ඔයා මූණ බලනවා නම් වැඩිපුර වගේ කණ්ණාඩියේ හරි සයිඩ් එකකින් ඒ 9 කියන එක ගහලා තියාගන්න. මම මේ කියනවට මේ දේ කරලා බලන්න. එකෙන් ඔයාලට මොටිවේෂන් එකක් එනවා. ඔයාලට ඒක දකින්න වාරයක් පාසා පාඩම් කරන්න හිතෙනවා ටික කාලයක් යනකොට. එකපාරට වෙන්නේ නැහැ. සමහරට ලැජ්ජායි. මුල්ම කාලේ ඒක දකිද්දි පොඩ්ඩක් ලැජ්ජායි. ගෙදර අය දකිද්දි එක දේවල් කියන්න ඉඩ තියෙනවා. ඒව දරා ගන්න. මොකද ඔයාගේ ටාගට් එකට යන්න. කවුරු මොනවා කිව්වත් එයා හරියට යනවා නම් එයාට ජයග්‍රහණයක් තියෙනවා. එනම් පුතේ සෑම ව්‍යාපාරයකටම පොදු වෙච්ච ලක්ෂණයක් අරමුණ වගේම ඔයාගේ ජීවිතේ අරමුණ තියාගන්න. 6 XY තීරු ගලපන්න තියෙනවා. XY තීරු. එතකොට පළවෙනි එක තියෙනවා හවුල් ව්‍යාපාර සංස්ථාපිත සමාගම් සම්ප්‍රකාර රාජ්‍ය සංස්ථා. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ඔබට දන්නවා සමූපකාර සමිතියකටම ආවේනික වෙච්ච ලක්ෂණ කිහිපයක් තියෙනවා. ප්‍රධාන ලක්ෂණ 4ක් තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම, ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය, සමාජිකයන්ගේ සාමූහික පාලනය, ඒ වගේම සමාජයේ පොදු යහපත කරා වැඩ කිරීම. මේ ලක්ෂණ 4 තමයි සම්ප්‍රකාර ව්‍යාපාරයේ ප්‍රතිපත්ති විදියට අපි සැලකන්නේ. එන එක ප්‍රතිපත්තියක් තමයි මේ සම්ප්‍රකාරවල ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කියලා කියන්නේ. ඒකට ආවේනික වෙච්චම ලක්ෂණයක්. ඊට පස්සේ ලියාපදිංචි අනිවාර්ය නොවේ. එතකොට මෙතනින් ගත්තාම හවුල් ව්‍යාපාර ලියාපදිංචි කිරීම අනිවාර්ය නැහැ. සංස්ථාපිත සමාගම් ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එහෙනම් දෙවෙනි ගන්න බෑ. රාජ්‍ය සංස්ථා අනිවාර්යෙන් ලියාපදිංචි කරනවා. විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ලියාපදිංචි කිරීම අනිවාර්යයි. එහෙනම් බීට එන්නේ හවුල් ව්‍යාපාර. එහෙනම් ඊට පස්සේ තියෙනවා විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරන්න පුතේ රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථාවක් තමයි විශේෂ හෝ තියෙන පවත්නා පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරන්නේ. ඊ ලියාපදිංචි අනිවාර්ය වේ. ලියාපදිංචි අනිවාර්ය මොනවාද? සංස්ථාපිත සමාගම්. එහෙනම් පුතේ පිළිවෙලින් ගලපුවාම පළවෙනියටම එනවා B, දෙවෙනියට එනවා D, තුන්වෙනියට එනවා A, හතරවෙනියට එනවා C. එහෙනම් උත්තරය ඔකට්ටියට පැහැදිලි. අංක 1 තමයි උත්තරය. BDAC. BDAC. උත්තරය 1. හයට උත්තරය 1. 7 හිමිකාරීත්වය අනුව ව්‍යාපාර සංවිධාන නිවැරදි වර්ගීකරණය කර ඇති පිළිතුර. ඔකට දන්නවා හිමිකාරීත්වය අනුව ප්‍රධාන කොටස් දෙකයි පෞද්ගලික අංශයේ ව්‍යාපාරයි පොදු අංශයේ ව්‍යාපාරයි. නැත්නම් අපි කියනවා රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා කියනවා. පළවෙනි උත්තරේ තියෙනවා පොදු අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශය. ඒ පොදු අංශයටම තමයි පුතේ රාජ්‍ය අංශය කියලා කියන්නේ. පොදු අංශයේ ව්‍යාපාර වලටම තමයි රාජ්‍ය අංශයේ ව්‍යාපාර කියලා කියන්නේ. ඒ නිසා අපිට පළවෙනි උත්තරේ ගන්න දෙවෙනි එක සුළු පරිමාණ කියලා කියන්නේ පුතේ පරිමාණය අනුව. ඒ නිසා දෙවෙනි උත්තරේ ගන්නත් බැහැ. තුන්වෙනි උත්තරේ තියෙනවා පෞද්ගලික අංශය මහා පරිමාණ ව්‍යාපාර. පෞද්ගලික අංශය කියන එක හරි. නමුත් මහා පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ පරිමාණය අනුව. ඒ නිසා අපිට තුන්වෙනි උත්තරෙත් අයින් කරන්න සිද්ධ වෙනවා. 4
පෞද්ගලික අංශයේ ව්‍යාපාර සහ රාජ්‍ය අංශයේ ව්‍යාපාර. ඒක තමයි හිමිකාරීත්වය අනුව වර්ගීකරණය කරන පදනම නිර්ණායකය. එහෙනම් උත්තරේ පුතේ 4. ඊට පස්සේ 8 උත්තරේ 8 ප්‍රශ්නය. සමූපකාර සමිතියක් සම්බන්ධ නිවැරදි ප්‍රකාශය. පළවෙනි එක ස්වාධීන සංවිධානයක් වීම. පුතේ සම්පකාර සමිතියක් කියන්නේ ස්වේච්ඡා විවෘත සමාජිකත්වයේ තියෙන ස්වාධීන සංවිධානයක්. මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාර සංවිධානයක්. ඔකට දන්නවා 1892 1972 අංක 5 ගන්න සම්පකාර සමිති පන්ති යටතේ තමයි මේක ආරම්භ වෙන්නේ. නිසා මෙතන දෙවෙනි උත්තරේ තියෙනවා 2007 අංක 7 ගන්න සමාගම් පන්ති යටතේ ලියාපදිංචි කිරීම කියන එක. ඒක වැරදි පුතේ. මේක ලියාපදිංචි කරන්නේ මොකක් යටතේද? 1972 අංක 5 දරන සමූපකාර සමිති පනත යටතේ. නිසා අපිට දෙවෙනි උත්තරේ ගන්න බෑ. අරමුදල් රජය මගින් සැපයීම නෑ පුතේ. ඒකට අරමුදල් සපයගන්නේ සම්පකාර සමිතියේ සමාජිකයන් විසින්. සමාජිකයන්ගෙන් එක්රැස් වෙන තැන්පතු අරමුදල් වලින් තමයි මේ කට්ටිය ප්‍රාග්ධනය සපයගන්නේ. ඊට අමතරව පරිත්‍යාග හම්බ වෙනවා, රාජ්‍ය ආධාර හම්බ වෙනවා. රාජ්‍ය ආධාර හම්බුණා කියලා රජයේ මගින් අරමුදල් සම්පූර්ණයෙන් සපයනවා කියලා අපිට උපකල්පනය කරන්න බෑ. ඒක මේක පෞද්ගලික අංශයේ ව්‍යාපාරයක්. ඒ නිසා තුන්වෙනි උත්තරය අපිට ගන්න බෑ. 4 වැඩි ප්‍රාග්ධනය රැස් කරගත හැකි වීම. අනිකුත් ව්‍යාපාර සංවිධානත් එක්ක පුතේ පෞද්ගලික අංශයේ යන සම්පකාර සමිති අකාර්යක්ෂම පාලනයක් තමයි පවතින්නේ. අකාර්යක්ෂම වැඩපිළිවෙලක් යන්නේ. ඒකට හේතුව පුතේ වැඩි ප්‍රාග්ධනය රැස් කරගන්න නොහැකි. ඒතකොට ගොඩක් සල්ලි හොයාගන්න බැරි නිසා අපිට ලොකු දැනුමක් තියෙන කළමනාකාරවරු සේවකයෝ බදවා ගැනීමේ හැකියාවක් නැහැ. මොකද එයාලට ඉහළ වැටුප් ගෙවීමේ හැකියාවක් නැති නිසා. ඒකයි මේ ව්‍යාපාරයේ තාමත් අර මන්දගාමීව පවතින්නේ. ඒ නිසා වැඩි ප්‍රාග්ධනය රැස් කර ගැනීම කියන එක වැරදි. එහෙනම් පුතේ මේකට උත්තරේ මොකක්ද දෙන්නේ? 8ට ස්වයාදීන සංවිධානයක් වීම. 9 සීමිත සමාගමක කළමනාකරණ කටයුතු සිදු කරන්නේ. සීමිත සමාගම් වල පුතේ සමාජිකයෝ නැහැ. ඉන්නේ කවුද? කොටස්කරුවෝ. ඉතින් ලේකම් කියලා කෙනෙක් නැහැ. ලේකම්ලා ඉන්නේ කවුද? මොකේද? සමිති සංවිධානවල. කොටස්කරුවෝ ඉන්නවා. නමුත් පුතේ මේකේ කළමනාකරණය සිද්ධ කරන්නේ ඔයාලා දන්නවා සංස්ථාපිත සමාගම් වල කොටස් හිමියන් ව්‍යාපාරයෙන් වෙන් වෙලා ස්වාධීන ඒකකයක් විදිහට තමයි ව්‍යාපාරය යන්නේ. ඒතකොට මේ කොටස් හිමියන්ගෙන් ඡන්ද බලය මත තමයි වැඩිම ඡන්දයක් හිමි වෙන කොටස් හිමියෝ අධ්‍යක්ෂක මණ්ඩලයට පත් වෙන්නේ. මේ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් තමයි පුතේ ව්‍යාපාර සංවිධානයේ සීමිත සමාගම් වල කළමනාකරණය සිද්ධ වෙන්නේ. එහෙනම් උත්තරේ එන්නේ මොකද්ද? සීමිත සමාගම් වල කළමනාකරණ කටයුතු සිද්ධ කරන්නේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින්. අධ්‍යක්ෂක මණ්ඩලයේ ප්‍රමුඛ කළමනාකරණයේ විසින්. 10 පාත සඳහන් ව්‍යාපාර අතරින් නෛතික පුද්ගලභාවයක් සහිත ව්‍යාපාරයක් නොවන්නේ. නීතිමය පුද්ගලභාවයක් නැති ව්‍යාපාරය. පළවෙනි එක රාජ්‍ය සංස්ථා. රාජ්‍ය සංස්ථාවලට නීතිමය පුද්ගලභාවයක් තියෙනවා පුතේ. මොකද විශේෂ හෝ පොදු පාර්ලිමේන්තු පනතක් කරතේ ආරම්භ කරන්නේ. එතකොට නීති ඉදිරියේදී එකට කටයුතු කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව සීමිත සමාගම් වලටත් නීතිමය පුද්ගලභාවයක් තියෙනවා. හැබැයි එක්සත් ක්‍රීඩා සමාජය කියලා කියන්නේ පුතේ සමිති සංවිධානයක්. සමිති සංවිධාන වලට මරණාධාර සමිති වලට, ගමේ තියෙන ක්‍රීඩා සමිති වලට, ළමා සමිති වලට, කාන්තා සමිති වලට මේ වගේ සමිති සංවිධාන වලට පුතේ නෛතික පුද්ගලභාවයක් නැහැ. නිසා මේක නිශ්චිතයි උත්තරේ අංක 3. අංක 3. හැබැයි රාජ්‍ය මණ්ඩල කියලා කියන්නේ මොනවද? රාජ්‍ය සංස්ථාවලටම තමයි ඔය රාජ්‍ය මණ්ඩල කියලා කියන්නේ. නිසා 4 ගන්නත් බෑ. 11. ඒකේ තියෙන්නේ XY ගලපන්න. XY තීරු ගලපන්න තියෙන්නේ. හරි බලමු. කේවල ස්වාමී, සමිති සංවිධාන, හවුල් ව්‍යාපාර, රාජ්‍ය සංස්ථා කියන ව්‍යාපාර සංවිධාන 4 තියෙනවා. මේටි ගලපපුවාම පළවෙනියටම තියෙනවා දිලෙනතරු ක්‍රීඩා සමාජය. දිලෙනතරු ක්‍රීඩා සමාජය කියන්නේ මොකද්ද? සමිති සංවිධානයක්.
සමිති සංවිධානයක්. දෙවෙනි එක ජයබිම ස්ටෝර්ස්. ජයබිම ස්ටෝර්ස් කියන්නේ මොකද්ද? අනේ පුද්ගල ව්‍යාපාරයක්. ශ්‍රී ලංකා වරාය අධිකාරිය. ඔකට දන්නවා මණ්ඩලය, සංස්ථාව, කාර්යාංශය, ඒ වගේම අධිකාරිය යන නම් භාවිතා කරන්නේ මොන ව්‍යාපාරවලටද? රාජ්‍ය සංස්ථාවලට. ඊට පස්සේ හවුල් ව්‍යාපාරවලට එන්නේ මොකද්ද? සහ කියලා හරි සහෝදරයෝ කියලා හරි කියනවා නම් අපි ඒක හවුල් ව්‍යාපාරයක් විදිහට ගන්නෙ. එහෙනම් මෙතන විමල ධර්ම සහෝදරයෝ කියලා කියන්නේ හවුල් ව්‍යාපාරයක් විදිහට. එහෙනම් මේක පිළිවෙලින් ගලපුවම පළවෙනි එකට එනවා B, දෙවෙනි එකට එනවා A, තුන්වෙනි එකට එනවා D, රාජ්‍ය සංස්ථා වලට එනවා C. එහෙනම් පිළිවෙලින් උත්තරේ ගලපුවම එනවා අංක 1. අංක 1 තමයි පිළිතුර. 11ට පිළිතුර අංක 1. 12. රාජ්‍ය සංස්ථාවක් සම්බන්ධයෙන් නිවැරදි ප්‍රකාශය වනුයේ. රාජ්‍ය සංස්ථාවලට තියෙන නිවැරදි පිළිතුර. 2007 අංක 7 දන්න සමාගම් පඬිතයන්ගේ ලියාපදිංචි කර ආරම්භ කරයි. නෑ පුතේ රාජ්‍ය සංස්ථාවක් පොදු හෝ විශේෂිත පාර්ලිමේන්තු පනතක් යටතේ තමයි ආරම්භ කරන්නේ. එහෙනම් පළවෙනි එක වැරදි. දෙවෙනි එක ප්‍රාග්ධනය සම්පාදනය කරන්නේ සමාජික මුදල් මගින් කියලා තියෙනවා. පුතේ රාජ්‍ය සංස්ථාවල සමාජිකයෝ නැහැ. රජය මගින් යොදවන සේවකයන් තමයි ඉන්නේ. ඒ අරමුදල් සම්පාදනය කරගන්නේ මොකෙන්ද? රජය මගින් අරමුදල් සම්පාදනය කරන්නේ. තුන්වෙනි එක තියෙනවා විශේෂිත පාර්ලිමේන්තු පනතක් මගින් ආරම්භ කරයි. විශේෂිත පොදු පාර්ලිමේන්තු පනතක් මගින් තමයි ආරම්භ කරන්නේ. ඒ නිසා තුන්වෙනි එක යාන්තම් හරි. බලමු හතරවෙනි එක 1918 අංක 6 දන්න ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ පාලනය සිද්ධ කරයි. දැන් පුතේ මේක යටතේ පාලනය සිද්ධ කරන්නේ මොනවද? අනි පුද්ගල ව්‍යාපාර හවුල් ව්‍යාපාරවල නාමය ලියාපදිංචි කරලා නැත්නම් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර තියෙනවා නම් පමණයි ලියාපදිංචි කරන්න මේ පනත බලපාන්නේ. එහෙනම් මේකට ගැලපෙන වඩාත් ගැලපෙන නිවැරදි පිළිතුර මොකද්ද? තුන්වෙනි එක විශේෂිත පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරනවා. ඊට 13 වෙනි එක 13 වෙනි එකේ තියෙන පුතේ සම්ප්‍රකාර සමිතියක් ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ මෙතන සත්‍ය දක්වන්න තියෙන්නේ. සම්ප්‍රකාර සමිතියක් ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණක් වන්නේ පොදු අවශ්‍යතා ඉටු කිරීමයි. පුතේ සම්ප්‍රකාර සමිතියක් ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් මොනවද? සමාජිකයන්ගේ සුබ සාධනය. සමාජිකයන්ගේ සුබ සාධනය. අනිත් එක සමාජයේ සංවර්ධනය. සමාජයේ සංවර්ධනය. එතකොට සම්ප්‍රකාර සමිතියක් ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ පොදු අවශ්‍යතා ඉටු කර ගැනීම කියන එකත් හරි. පොදු අවශ්‍යතා හා පොදු අවශ්‍යතා සමාජයේ තියෙන පොදු අවශ්‍යතා ඉටු කර ගන්නත් බලාගෙන තමයි මේ සම්ප්‍රකාර සමිතියක් ආරම්භ කරන්නේ. එහෙනම් මෙතන අපිට මේක සත්‍යයි කියලා හිතන්නත් පුළුවන්. හැබැයි එක පැත්තකින් ප්‍රධාන අරමුණු දෙක ගත්තාම සමාජිකයන්ගේ හා සමාජයේ පොදු යහපත කරා තමයි මේක පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේක අපිට සත්‍යයි කියලා අනිවාර්යෙන්ම ගන්න වෙනවා. දෙවෙනි එක විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සීමිත සමාගම. දැන් මම ඉස්සෙල්ලත් කිව්වා රාජ්‍ය සංස්ථා හඳුන්වන නම් කිහිපයක් තියෙනවා. අධිකාරිය, සංස්ථාව, කාර්යාංශය, මණ්ඩලය යන නම් වලින් තමයි රාජ්‍ය සංස්ථා හඳුන්වන්නේ. එහෙනම් විදේශ සේවා නියුක්ති කාර්යාංශය කියලා කියන්නේ රාජ්‍ය සංස්ථාවක්. ඒ නිසා 14 වෙනි එක වැරදි. 14 වෙනි එක වැරදි. ඊට 15 සීමිත සමාගම් වල කොටස් හිමියන්ගේ වගකීම අසීමිතයි. කොටස් හිමියන්ගේ වගකීම පුතේ සීමිතයි. සීමිත නෑ සමාගම් වල. සීමිතයි. ඒ නිසා මේ ව්‍යාපාරයේ මේක සත්‍යයි. 15 සත්‍යයි. ඊට පස්සේ අපි එනවා දෙවෙනි කොටසට සියලුම ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. ඡේදයක් තියෙනවා. අපි බලමු. සංජය බණ්ඩාර සංජය ටෙක්ස් නමින් පරිගණක අලුත් වැඩියා කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කර අතර ඔහු විසින් එහි කළමනාකරණ කටයුතු කළහ.
පරිගණක දෘඩාංග සහ මෘදුකාංග පිළිබඳ මනා අවබෝධයක් සහිත සංජය පරිගණක පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකු වේ. ඔහුගේ පරිගණක පාඨමාලාවේ සමකාලීන මිතුරෙකු රයන් ද මෙම ව්‍යාපාරය ආරම්භ වී මාස 2කට පසු රුපියල් ලක්ෂයක් යොදවමින් ව්‍යාපාරයට සම්බන්ධ විය. ආයතනයේ නම R&T නමින් වෙනස් වූ අතර ලාබලා බෙදා ගැනීම ඇතුළු කරුණු කිහිපයක්ද පිළිබඳ ලිඛිත ගිවිසුමක් වුන් නැති කර ගන්නා ලදී. එතකොට පුතේ මේ ඡේදයේ කියවනකොටම අපිට අයිඩියා ටිකක් ගන්න පුළුවන්. මේ සංජය බණ්ඩාර කියන පුද්ගලයා සංජය ටෙක්ස් නමින් ව්‍යාපාරයක් ආරම්භ කරනවා. එහෙනම් මේ සංජය ටෙක්ස් කියන ව්‍යාපාරයේ අයිතිකාරය වෙන්නේ එක්කෙනයි. සංජය බණ්ඩාර විතරයි. එහෙනම් මේක තනි පුද්ගල ව්‍යාපාරයක් සංජය ටෙක්ස් කියලා කියන්නේ. මේ ව්‍යාපාරයේ නාමය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. හේතුව සංජය බණ්ඩාරගේ සම්පූර්ණ නමින් හැර සංජය ටෙක්ස් නමින් වෙනත් ආරූඪ නමකින් තමයි පවත්වාගෙන යන්නේ. ඒ නිසා මේ ව්‍යාපාරය ලියාපදිංචි කිරීම අනිවාර්යයි. අනිත් එක තමයි මේ සංජය බණ්ඩාරගේ තනි පුද්ගල ව්‍යාපාරයේ තියෙන ශක්තියක් තමයි ඔහු පරිගණක දෘඩාංග හා මෘදුකාංග පිළිබඳ තියෙන අවබෝධය. ඒ වගේම ඩිප්ලෝමාධාරියෙකු වෙනවා. ඊට අමතරව මෙයා රයන් කියන එයාගේ යාළුවා සම්බන්ධ කරගෙන ආරම්භ කරනවා R&S නමින් ව්‍යාපාරයක්. ඒ ව්‍යාපාරය මොකද්ද? පොල් ව්‍යාපාරය. එහෙනම් එනවා අපි පළවෙනි ප්‍රශ්නෙට. මෙම සිද්ධිය ඇසුරින් පහත ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න. පළවෙනි ප්‍රශ්නේ කියනවා සංජය විසින් මුලින්ම ආරම්භ කර සංජය ටෙක්සි සංවිධාන වර්ගය මොකක්ද කියලා අහනවා. සංජය ටෙක්සි ව්‍යාපාර සංවිධානය මොකක්ද කියලා අහනවා. සංජය ටෙක්ස් කියන මේ ව්‍යාපාරයේ ව්‍යාපාර සංවිධානය මොකක්ද? අපි දැන් සාකච්ඡා කරා. මේ සංජය ටෙක්ස් කියන ව්‍යාපාර සංවිධානය තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක්. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක්. ඒතර පුතේ ලියනකොට ඔකට ප්‍රශ්න අංක 1 දාලා ලියනකොට ලියන්න සංජය ටෙක්ස් කියලා ලියලා ඒකට ඉරක් ගහලා තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් කියලා සම්පූර්ණ උත්තරයක් ලියන්න. එතකොට ඔකට ලකුණු කපන්න බෑ කිසිම ගුරුවරයෙක් කිසිම විදිහකට ලකුණු කපන්න බෑ. පැහැදිලි උත්තරයක් තියෙනවා. ඔහේ ලියන්න යන්න එපා තනි පුද්ගල කියලා. ඒක ලියන්න පැහැදිලිව. තනි පුද්ගල ව්‍යාපාර සංවිධානයක් කියලා පැහැදිලිව ලියන්න. එතකොට ලකුණු සම්පූර්ණයෙන් හම්බ වෙනවා. දෙවෙනි එක සංජය ටෙක්ස් ආයතනයේ ලියාපදිංචි කළ යුතුද? පැහැදිලි කරන්න. ඉතින් මෙතන දෙවෙනි ප්‍රශ්නේ ප්‍රශ්න දෙකක් තියෙනවා. එක කරලා තමයි අහන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ අහන්නේ ලියාපදිංචි කළ යුතුද? එකට ලියන්න. සංජය ටෙක්ස් ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුය. සංජය ටෙක්ස් ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුය. හේතුව කියලා ලියලා පළවෙනි හේතුව ලියන්න. සංජය ටෙක්ස් සංජය බණ්ඩාර විසින් ඔහුගේ සම්පූර්ණ නමින් හැර සංජය ටෙක්ස් නමින් ආරූඪ නමකින් ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යන නිසා 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීමේ ආඥා පනත යටතේ ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුය. ව්‍යාපාරය ලියාපදිංචි කළ යුතුය. එන්න ඒ විදිහට ඔයා ලිව්වොත් එයාට සම්පූර්ණ ලකුණු දෙකක් හම්බ වෙනවා. එකක් ලියාපදිංචි කළ යුතුයි කියන එකට ලකුණක් හම්බ වෙනවා. ඒකට හේතුව ලිව්වොත් ඔයාලා ලකුණක් හම්බ වෙනවා. මම මේ කිව්ව විදිහටම ලියන්න ඕනේ. එහෙම නැතුව කට්ටිය තිබ්බ සාමාන්‍ය ව්‍යාපාරයේ අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන නිසා ලියාපදිංචි කළ යුතුයි කියලා ඉවරලා එහෙනම් ඒකත් හරි. ඊට පස්සේ තුන්වෙනි ප්‍රශ්නේ අහනවා ව්‍යාපාරයේ නාමයේ ලියාපදිංචි කිරීම සම්බන්ධ කටයුතු කරනු ලබන ආයතනය කුමක්ද? මෙතන දැන් සංජය ටෙක්ස් කියන්නේ අහන්නේ. සංජය ටෙක්ස් කියලා කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක්. මේ තනි පුද්ගල ව්‍යාපාරය ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනය තමයි අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය තමයි කටයුතු කරන ආයතනය. එහෙනම් ඉරක් ගහලා තුන්වෙනි එකට ලියාපදිංචි කළ යුතු ආයතනය කියලා ඉවරලා ඒකට ලියන්න අදාළ පළාත් සභාවේ ප්‍රාදේශීය ලේකම්වරයා. එහෙම ලියන්නත් පුළුවන්. නැත්නම් ප්‍රාදේශීය ලේකම් කාර්යාලය. අතර මෙම ව්‍යාපාරයේ පවතින ශක්තියින් මොනවාද? මොනවාද ශක්තියින්? මේ ව්‍යාපාරයේ තියෙන මේ සංජය ටෙක්ස් ගැන අහන්නේ. ඒතකොට ලියන්න පුළුවන් ඔයාලට ශක්තියින් දෙකක්.
ශක්තියින් කියලා මාතෘකාව ලියලා මේ මාතෘකාව යටතේ වාට ලියන්න පුළුවන් සංජය උසස් ඩිප්ලෝමාධාරියෙකු වීම. පරිගණක පිළිබඳ උසස් ඩිප්ලෝමාධාරියෙකු වීම. ඊට පස්සේ ලියන්න පුළුවන් පරිගණක දෘඩාංග සහ මෘදුකාංග පිළිබඳ ඇති මනා අවබෝධය. ඔය දෙක තමයි තියෙන කරුණු දෙක. මේ දෙක ලියන්න පුළුවන්. පස්වෙනි ප්‍රශ්නය. සංජය ටෙක්ස් ව්‍යාපාරය රයන් සම්බන්ධ වීමෙන් බිහි වූ නව ව්‍යාපාර සංවිධාන වර්ගයේ කුමක්ද? ඒකට ඒකට ඔයාලා ලියන්න පුළුවන් රයන් සම්බන්ධ වීමත් සමග හවුල් ව්‍යාපාර සංවිධානයක් බවට පරිවර්තනය විය. නැත්නම් short and sweet හවුල් ව්‍යාපාර සංවිධානයක් කියලා ලිව්වත් හරි. ඊට පස්සේ 6 වෙනි ප්‍රශ්නේ අහනවා එම ව්‍යාපාර සංවිධාන වර්ගයේ ඇති වාසියක් සහ අවාසියක් වෙන වෙනම ලියා දක්වන්න. වාසියක් මොකක්ද? මේ ව්‍යාපාරය පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. රයන් සහ සංජය එකතු වෙලා ගන්න තීරණ සාර්ථක තීරණ වෙන්න පුළුවන්. ඒ වගේම වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගන්න පුළුවන්. වරහන් ඇතුළේ ලියනවා ආරම්භ කර මාස දෙකකට පසු ලක්ෂයක් යොදවමින් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ නිසා ප්‍රමාණවත් ප්‍රාග්ධනය කියන එක යටතේ වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමට හැකියවීම. ඔන්න ඔය වගේ කරුණු ලියන්න පුළුවන්. ඒ වගේම ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවීම. ඒ වගේ ලක්ෂණ තමයි ලියන්න තියෙන්නේ. ඒතර වාසිය අවාසියනේ අහන්නේ. ශක්තියින් නෙමෙයි අහන්නේ. ඒතර වාසියක් තමයි ලියන්න තියෙන්නේ. ඊට පස්සේ අපෙන් අය අහනවා මොනවද? අවාසි. අවාසි යටතේ වාට ලියන්න පුළුවන්. අවාසි කියලා මාතෘකාව ලියලා මතභේද ගැටුම් ඇතිවීමට ඇති හැකියාව වැඩි වීම. ඊට පස්සේ ලියන්න පුළුවන් ලාභය වැඩි යාම. ඊට අමතරව ව්‍යාපාරයේ තොරතුරු වල තියෙන රහස්‍යභාවය ආරක්ෂා නොවීම. ඒ වගේම නීතිමය පුද්ගලභාවයක් නොමැති වීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. මෙන්න මේවා ලියන්න පුළුවන් පුතේ ඔයාට උත්තර විදිහට. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නය අහනවා අපින් 9 වෙනි ප්‍රශ්නය. R&S එක් ව්‍යාපාර සංවිධානය වර්ගයට අදාළ කටයුතු කරන පනත කුමක්ද? එහන්නේ මොකද්ද? හවුල් ව්‍යාපාර වලට අදාළ පනත අහන්නේ අපි. හවුල් ව්‍යාපාර වලට අදාළ පනත මොකද්ද? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත තමයි මේකට බලපාන පනත. 1890 හවුල් ව්‍යාපාර ආඥා පනත. ඊට පස්සේ 10 ව්‍යාපාර සංවිධාන වර්ග කිරීමට යොදා ගන්නා පදනම් මොනවාද? මම ඉස්සෙල්ලත් කිව්වා. ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්න යොදා ගන්න පදනම් මොනවද? අරමුණ මත. වටි මාතෘකාව ලියනවා ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කිරීමේ පදනම් කියලා. පළවෙනි එක අරමුණ මත. දෙවෙනි එක හිමිකාරීත්වය මත. හිමිකාරීත්වය මත. තුන්වෙනි එක පරිමාණය මත. ඔන්න ඔය තුන මත තමයි ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කරන්නේ. ඊට 11 ව්‍යාපාර අරමුණ අනුව ව්‍යාපාර සංවිධාන වර්ගීකරණය කර හැකි ආකාර මොනවාද? එතකොට පුතේ ඕක කෙටියෙන් ලියන්න යන්න එපා. එහෙම ප්‍රශ්නයක් තිබ්බොත් ඔතෙන්ට උත්තරේ ඔයා ලාභ අරමුණක් පවතින ව්‍යාපාර, ලාභ අරමුණක් නොමැති ව්‍යාපාර ඒ විදිහට ලියලා තිබ්බත් හරි. නමුත් ඒ කොටස් ටික විතරක් ලියන්න යන්න එපා. ඒකට වෙන වෙනම උදාහරණ ලියන්න. එහෙම වුණොත් ඔයාට සම්පූර්ණ උත්තරේ හම්බ වෙනවා ලකුණු කපන්න බෑ. ඒ නිසා ලියන්න කොටස් දෙකට අරමුණ මත කියලා මාතෘකාව ලියලා මේ මාතෘකාව කොටස් දෙකකට බෙදනවා දෙපැත්තකට වගුවකින් ලාභ අරමුණක් සහිත ව්‍යාපාරයක් ලාභ අරමුණක් නැති ව්‍යාපාර කියලා. ලාභ අරමුණක් නොමැති ව්‍යාපාරය. ඊට පස්සේ ලාභ අරමුණක් සහිත ව්‍යාපාර කියන එකෙන් ඔකට පුළුවන් ලාභ අරමුණක් සහිත ව්‍යාපාර ලාභ අරමුණක් නැති ව්‍යාපාර කියලා අරමුණ මත ප්‍රධාන කොටස් දෙක බෙදලා ලාභ අරමුණක් සහිත කියන ව්‍යාපාරවල යටතේ ලියන්න පුළුවන් උදාහරණ විදිහට පල්ලෙහාට අනිපුද්ගල ව්‍යාපාර, හවුල් ව්‍යාපාර, සංස්ථාපිත සමාගම්, රාජ්‍ය සමාගම් මේ ව්‍යාපාර සංවිධාන ටික ලියන්න පුළුවන්. ලාභ අරමුණක් නොමැති ව්‍යාපාරවලට ලියන්න පුළුවන් සම්පකාර සමිති, සමිති සංවිධාන, දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා
ඒ කියන ව්‍යාපාර ටික ලියන්න පුළුවන්. ඒකට එහෙම ලිව්වොත් ඔයාට සම්පූර්ණ ලකුණක් හම්බ වෙනවා. ලකුණු කපන්න විදියක් නෑ. ඊළඟ එක අපෙන් අහනවා ඒක පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ හතරක් දක්වන්න. 12 ඒක පුද්ගල. ඒ කියන්නේ තනි පුද්ගල ව්‍යාපාරයක ලක්ෂණ හතරක්. ඒකට ලියන්න පුළුවන් පහසුවෙන් ආරම්භ කළ හැකි වීම, අයිතිකරු විසින් තනිව ලාභ භුක්ති විඳීම, ව්‍යාපාරයේ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම, නෛතික පුද්ගල භාවයක් නොමැති වීම, අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම, අයිතිකරුගේ වගකීම අසීමිත වීම, ඒ වගේම අයිතිකරු විසින් ප්‍රාග්ධනීය යෙදවීම. අන්න ඒ වගේ ලක්ෂණ ටිකක් ලියන්න පුළුවන්. නිර්වචනේ ලියන්න තියෙන්නේ. අපේ කියාදියා තියෙන නිර්වචනෙම කොටස් වලට කාණ්ඩගත කරලා ලියන්න තියෙන්නේ. ඊට පස්සේ 13 අහනවා ඒක පුද්ගල ව්‍යාපාරයක් ක්‍රියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. ඉහත ප්‍රකාශයේ සත්‍යයේද අසත්‍යයේද පැහැදිලි කරන්න. ඔව් මේක ඔය කට්ටිය ලියන්න පුළුවන් විවිධාකාර ක්‍රම වලට. නමුත් උදේ මෙන්න මේ විදිහට ලිව්වොත් ඔයාලා හරි. ලියන්න මේ තියෙන ප්‍රශ්නෙම ලියනවා. කොහොමද? ඒක පුද්ගල ව්‍යාපාරයක් ක්‍රියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. මේ ප්‍රකාශයේ සත්‍ය වේ. මේ ප්‍රකාශයේ සත්‍ය වේ. හේතුව ඒක පුද්ගල ව්‍යාපාරයක අයිතිකරුගේ සම්පූර්ණ නමින් ව්‍යාපාර ආයතනය පවත්වාගෙන යනවා නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් ක්‍රියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන්නේ නම් ඒක පුද්ගල ව්‍යාපාරයක් 1918 අංක 6 දරන ව්‍යාපාර නාම ලියාපදිංචි කිරීම ආඥාපනත්‍යර්ථයේ ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. මම තව පාරක් කියන්නම්. ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම අනිවාර්ය නොවේ. මේ ප්‍රකාශයේ සත්‍ය වේ. හේතුව මේ ප්‍රකාශයේ සත්‍ය වේ. අයිතිකරුගේ සම්පූර්ණ නමින් ව්‍යාපාර ආයතනයේ නාමය පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කිරීම අවශ්‍ය නොවේ. නමුත් අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් ආරූඪ නමකින් ව්‍යාපාර ආයතනයේ පවත්වාගෙන යන්නේ නම් ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ලියාපදිංචි කිරීම අනිවාර්ය වේ. ඒ විදිහට ලියන්න. පැහැදිලිව එතකොට ඒ කට්ටියට ලකුණු අඩු කරන්න හැකියාවක් නැහැ පුතේ. ඔයා සම්පූර්ණ උත්තරයක් කියන්නේ ලකුණු අඩු කරන්න හැකියාවක් නැහැ. ඊළඟ ප්‍රශ්නය අහනවා 14 ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ බලධරයා වන්නේ කවුද? කවුද බලධරයා? බලධරයා කියලා කියන්නේ බලධාරියට. බලධරයා කවුද? ප්‍රාදේශීය ලේකම්වරයා. ප්‍රාදේශීය ලේකම්වරයා තමයි බලධාරියා. එතකොට නිකන් ඔහේ ලියන්න එපා නිකන්. ඒක ලියන්න ඒක පුද්ගල ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමේ බලධාරියා කියලා ලියලා ඉරක් ගහලා කියන්න ප්‍රාදේශීය ලේකම්වරයා. මෙහෙම කියන්න පුතේ සාමාන්‍යයෙන් අපි ප්‍රශ්න පත්‍ර බලනවනේ. එහෙම ප්‍රශ්න පත්‍රයක් බලනකොට සමහරට ළමයි 50ක 60ක එකවර බලනකොට අපි මේ ප්‍රශ්නේ කියවලා එක්කෙනෙක්ගේ දෙන්නෙක්ගේ ප්‍රශ්න පත්‍රයත් එක්ක බලනවා. ඊට පස්සේ කරන්නේ මොකද? එක දිගට බලාගෙන යනවා. ඒකෝර ප්‍රශ්න ටික දල වශයෙන් අපිට මතකයි. මේ මතක ප්‍රශ්න ටික තියාගෙන හිතේ තියාගෙන තමයි අපි ප්‍රශ්න වලට උත්තර බලාගෙන තමයි යන්නේ. එතකොට එහෙම යනකොට ඔයා ওই විදිහට ලියලා තියෙන්නේ පැහැදිලි. දන්නවා මේ ප්‍රශ්නෙට තමයි මේ පුතා උත්තරේ ලියලා තියෙන්නේ. සමහරට ඔයාලට ප්‍රශ්නයන්ක මාරු වුණත් දන්නවා ගුරුවරයා ඔයා මේකට තමයි පොයින්ට් එක දීලා තියෙන්නේ කියලා. නමුත් ඔයා අර හිතියෙන් ලියන්න ගියොත් කෑලි විතරක් ලියන්න ගියොත් සාමාන්‍යයෙන් ඒ බලන ගුරුවරයාට එපා වෙනවා. පේපරේ බලන්න එපා වෙනවා. මොකද පැහැදිලි උත්තරයක් නැහැ. සම්පූර්ණ උත්තරයක් නැහැ. ඒකයි කියන්නේ සම්පූර්ණ උත්තරයක් ලියන්න. මොකද ලොකු වෙලාවක් යන්නේ නැහැ නේ. චූටි කෑල්ලක් අහන ප්‍රශ්නෙක පොඩි කෑල්ලක් දාලා ඉවරලා ලියන එකද ලොකු වෙලාවක් යන්නේ නැහැ. ඊට පස්සේ අපෙන් අහනවා ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නාංක 15 ඒක පුද්ගල ව්‍යාපාරයක පවතින වාසි සහ අවාසි දෙක බැගින් ලියන්න. එතකොටත් ඔයා ලියන්න පැහැදිලිව. සමහර ළමයි ලියනවා හිතේ තියාගෙන වාසි ටික ලියනවා ඊළඟට අවාසි ටික ලියනවා. 1 2 3 කියලා දාලා වාසි 3ක් ලියනවා. 1 2 3 3 කියලා ඉවරලා අවාසි 3ක් ලියනවා.
එහෙම ලියද්දී අනිවාර්යෙන් මතක තියාගන්න සමහර අයට අමතක වෙනවා අපි දන්නේ ළමයාගේ උත්තර පත්‍රය බලද්දී මොකද්ද මේකේ වාසිය මොකද්ද මේකේ අවාසිය කියලා. ඒතකොට ඒක අර බලන පේපරේ බලන එක්කිනාට පැහැදිලිව තේරුම් කරන්න ඕනේ. ඔයා ප්‍රශ්න පත්‍රය ලියන්න ඕනේ පේපරේ බලන එක්කිනාට උගන්වන්න. එයාට තේරෙන්න ලියන්න ඕනේ. එතකොට ඔයා ලියනවා වාසිය යටතේ තනි පුද්ගල ව්‍යාපාරවල වාසිය යටතේ ලාභයේ තනිව භුක්ති විඳීමේ හැකියාව පහසුවෙන් ආරම්භ කිරීමට සහ අවසාන කිරීමට ඇති හැකියාව නීතිමය බලපෑම අවම වීම ව්‍යාපාරයේ තොරතුරු වල රහස්‍යභාවය ආරක්ෂා වීම ඔන්න ඕවා ලියන්න පුළුවන්. ඊට පස්සේ අවාසි කියලා තනිව ගන්නා තීරණ බොහෝ දුරට අසාර්ථක වීමට ඇති ප්‍රවණතාවය. වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමට ඇති අපහසුතාවය. වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමට ඇති අපහසුතාවය. ඊට පස්සේ නෛතික පුද්ගල භාවයක් නොමැති වීම. අඛණ්ඩ පැවැත්මක් නොමැති වීම. මෙන්න මේවා ලියන්න පුළුවන් ඔයාට අවාසි කියලා. ඊට අමතරව සමහර තවත් දේවල් තියෙනවා. එහෙම මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් බය නැතුව මයික් ඔන් කරලා අහපල්ලා නිදිමත ඒ වගේ ඉන්නේ නැතුව ඈ. හරි. ඊළඟ ප්‍රශ්නෙට එනවා 16. 16 අහනවා හවුල් ව්‍යාපාරයක් යන කුමක්ද? ඔකට දීලා තියෙනවා හවුල් ව්‍යාපාරයක් කියන නිර්වචනය නිශ්චිතයි. ඒක ඔයාලට වෙනස් කරන්න බෑ. හවුල් ව්‍යාපාර නිර්වචනය නිශ්චිතයි වෙනස් කරන්න බෑ. මොකෙන්ද දීලා තියෙන්නේ? 1890 හවුල් ව්‍යාපාර ආඥා පනතේ කියනවා හවුල් ව්‍යාපාරයක් යන නිර්වචනය කළා. මොකද්ද? ලාභ ලැබීමේ අරමුණක් සහිතව පුද්ගලයන් අතර පවත්නා සම්බන්ධතාවයට කියනවා අපි හවුල් ව්‍යාපාරයක් කියලා. ලාභ ලැබීමේ අරමුණක් සහිතව පුද්ගලයන් අතර පවත්නා අන්තර් සම්බන්ධතාවයට හවුල් ව්‍යාපාරයක් කියලා කියනවා. පනත. එන්නේ නිර්වචනය තමයි ලියන්න ඕනේ. අච්චු පොතේ තියෙනවා ඒ වගේම දුරුවත් පොතේ තියෙනවා මම දීලා තියෙන නෝට් එකේ දීලා තියෙන නිර්වචනය. ඒකේ හැමම ලියන්න. ඊට පස්සේ 18 සමාගමක් සංස්ථාපනය කිරීම සම්බන්ධයෙන් බලපාන නීතිය කුමක්ද? එතකොට ඔයා මේ ප්‍රශ්නෙම ලියන්න. සමාගමක් සංස්ථාපනය කරනවා කියලා කියන පුතේ දැන් අනිත් ව්‍යාපාර අපි කියන්නේ ලියාපදිංචි කරනවා කියලානේ. නමුත් සමාගමක් කවදාවත් ලියාපදිංචි කරන්නේ නැහැ. ලියාපදිංචි කරනවා කියන නමට භාවිතා කරන්නේ සංස්ථාපනය කරනවා කියලා. එතන සංස්ථාපනය කිරීම සම්බන්ධ පනත කියලා ඉරක් ගහලා ලියන්න 2007 අංක 7 දරන සමාගම් පනත. 2007 අංක 7 දරන සමාගම් පනත. මේක තමයි පනත. ඊට පස්සේ සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ 4ක් මොනවද? කොටස් නිකුත් කර ප්‍රාග්ධනය රැස් කර ගැනීම, අඛණ්ඩ පැවැත්මක් තිබීම, නෛතික පුද්ගල භාවයක් පැවතීම, වගකීම සීමිත වීම, විශාල ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමට ඇති හැකියාව, කළමනාකරණයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් ප්‍රමුඛ කළමනාකරණයේ විසින් සිදු කිරීම. ඒ වගේම 2007 අංක 7 දරන සමාගම් පනත යටතේ ක්‍රියාත්මක වීම. ඔන්න ඕවා ලක්ෂණ ලිව්වනම් හරි. ලක්ෂණ කියලා ලියලා සංස්ථාපිත සමාගම් වල ලක්ෂණ කියලා මාතෘකාව ලියලා උත්තර 4ක් ලිව්වනම් හරි. උත්තර පැහැදිලි පුතේ ලස්සනයි. ඊට 18 සමාගමක් සංස්ථාපනය කිරීම සම්බන්ධයෙන් බලපාන නීතිය කුමක්ද? ආයෙක හරි 18ක් හරි 19ක් හරි 20 දින. සංස්ථාපිත සමාගම් වල වාසි සහ අවාසි. එහෙනම් ලියනවා සංස්ථාපිත සමාගම් වල වාසි මොනවද? අඛණ්ඩ පැවැත්මක් තිබීම, විශාල ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම, ඊට පස්සේ ව්‍යාපාරයේ දක්ෂ කළමනාකරුවන් සහ අධ්‍යක්ෂක මණ්ඩල පත් කර ගැනීමට හැකියාව, එතකොට වගකීම සීමිත වීම, නෛතික පුද්ගල භාවයක් පැවතීම මේවා ලියන්න පුළුවන්. අවාසි මොනවද? බලපවත්නා නීති රීති අධික වීම, ලාභයේ විශාල පිරිසක් අතරේ බෙදී යාම මෙන්න මේවා ලියන්න පුළුවන්. ආරම්භ කිරීමට අපහසු වීම මේවා තමයි සංස්ථාපිත සමාගම් වල තියෙන අවාසි. ඊළඟට 21
සම්පකාර සමිතියක් ආරම්භ කිරීම සඳහා සිටිය යුතු අවම සමාජික සංඛ්‍යාව කොපමණද? අන්න ඒකට ලියනකොටත් ඉතින්ම නිකන් අර පොක් ගාලා දානවා වගේ ලියන්නේ නැතුව ලියපල්ලා. කොහොමද? සම්පකාර සමිතියක අවම සමාජිකයන් සංඛ්‍යාව නැත්නම් සම්පකාර සමිතියක් ආරම්භ කිරීමට සිටිය යුතු අවම සමාජික සංඛ්‍යාව 10කි. ලස්සනයි එතකොට. සම්පකාර සමිතියක් ආරම්භ කිරීමට සිටිය යුතු අවම සමාජිකයන් සංඛ්‍යාව 10කි. ඊට පස්සේ 22 තියෙනවා නව සමූපකාර සමිතියක් ආරම්භ කිරීම සඳහා සමිතිය ලියාපදිංචි කළ යුත්තේ කුමන පනතක් යටතේද? අලුතෙන් පටන් ගන්න සම්පකාර සමිතියක් ආරම්භ කරනකොට ඒ සමිතිය ආරම්භ කරන්න ඕනේ මොන පනතක් යටතේද කියලා අහනවා. ලියාපදිංචි කරන්න ඕනේ. මම දැන් ඉස්සෙල්ලා කිව්වා 1992 අංක 5 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත යටතේ තමයි සම්පකාරයක් ආරම්භ කළ යුත්තේ. 1972 අංක 5 දරන සම්පකාර සමිති පනත යටතේ තමයි සම්පකාරයක් ආරම්භ කළ යුත්තේ. එහෙම ලියනවා. ඊට පස්සේ අහනවා 23 සම්පකාර සමිතියක ලක්ෂණ මොනවාද? ලක්ෂණ 3ක් කියන්න. ඔකට දන්නවා සම්පකාර සමිතියට ආවේනික වෙච්ච ලක්ෂණ තියෙනවා 4ක්. සම්පකාර සමිතියකට ආවේනික වෙච්ච ලක්ෂණ 4ක් තියෙනවා. එකක් අපිට හම්බුණා MCQ එකේ. එක ප්‍රශ්නයක් හම්බුණා. මොනවාද? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. ස්වේච්ඡා හා විවෘත සමාජිකත්වය. සමාජිකයන්ගේ සාමූහික පාලනය. සමාජිකයන්ගේ සාමූහික පාලනය. ඒ වගේම සමාජිකයන්ගේ හා සමාජයේ පොදු යහපත උදෙසා කටයුතු කිරීම. සමාජිකයන්ගේ හා සමාජයේ පොදු යහපත උදෙසා කටයුතු කිරීම. ඔන්න ඔය 4 විතරමයි තියෙන්නේ සමූපකාරවල ලක්ෂණ. නැත්නම් අපි කියනවා සම්පකාර සමිතිවල ප්‍රතිපත්ති කියලා. මේ ලක්ෂණ 4 හෝ ප්‍රතිපත්ති 4 විතරමයි තියෙන්නේ. එහෙනම් ඔය 4න් 3ක් ලියලා තිබ්බනම් හරි. ඊළඟ සම්පකාර සමිතියක ප්‍රධානතම අරමුණ වන්නේ කුමක්ද? මම කව ප්‍රධාන අරමුණු දෙකක් තියෙනවා. එකක් තමයි සමාජිකයන්ගේ සුබ සාධනය. අනිත් එකේ සමාජයේ සුබ සාධනය. සමාජයේ පොදු යහපත. ඔන්න ඔය දෙක ලිව්වනම් හරි. සමාජිකයන්ගේ සුබ සාධනය සහ සමාජයේ පොදු යහපත උදෙසා කටයුතු කිරීම. සමාජිකයන්ගේ සුබ සාධනය සහ සමාජයේ පොදු යහපත උදෙසා කටයුතු කිරීම කියලා ලියලා තිබ්බනම් හරි. ඊට පස්සේ පුතේ ඊළඟ අහනවා සමූපකාර සමිතියක වාසි සහ අවාසි දෙක බැගින් ලියන්න. වාසි මොනවාද සමූපකාර සමිතිවල තියෙන වාසි? මොනවද ලියලා තියෙන්නේ? අමල්දා සිත්මින් සම්පකාර සමිතිවල වාසි වලට මොනවද ලියලා තියෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවැතීම, අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. හොඳයි පුතා හරි. කුමාර සම්පකාර සමිතික වාසි සමාජිකයන්ගේ සාමූහික අයිතිය පොදු සමාජීය අවශ්‍යතා ඉටු කිරීම. ඔය ලක්ෂණනේ කියන්නේ. වාසි විමංකා හේවා විතරණ. ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. ඒක හරි. ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. සමාජිකයන් අතර ආර්ථික ප්‍රතිලාභ බෙදී යාම. තව ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම. ඒ ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ලක්ෂණයකටත් වෙනවා පුතේ වාසියකටත් වෙනවා. මොකද අනිකුත් ව්‍යාපාර සංවිධාන වලට නැති එකක් තමයි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ඒක ගන්න පුළුවන්. ඊට පස්සේ අවාසි විදිහට මොනවද තියෙන්නේ? ප්‍රාග්ධනය නැත්නම් අරමුදල් රැස් කර ගැනීමේ අපහසුව. නීතිමය විධිවිධාන අධික වීම. සමාජිකයන්ගේ නැත්නම් කළමනාකරණයේ දුර්වල වීම. ඔන්න ඔය වගේ දේවල් තමයි මේ සම්පකාර සමිති වල තියෙන අවාසි. ඊට පස්සේ පුතේ ඊළඟට අහනවා සමිතියක් යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?
එතකොට කල්පනා කරන්න අර ගමේ තියෙන මරණාධාර සමිතියක් හරි ගොවි සමිතියක් හරි කල්පනා කරගන්න. ඒකේ තියෙන ලක්ෂණ ටික නිර්වචනය කරා නම් හරි. සාමාන්‍යයෙන් කොහොමද ඒක යන්නේ? සම්පකාර සමිතිය මේ සම්පකාර නෙවෙයි සමිතියක සමිතියක නීතිමය විධිවිධාන නැහැ සමිති වලට. පහසුවෙන් ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම සමාජිකයන්ගේ පොදු අරමුණක් කරා තමයි මේ ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඉතින් මේ ලක්ෂණ ටික එකතු කරලා ලිව්වා නම් ලේසි. මොනවද? පොදු අරමුණක් පෙරදරි කර ගැනීමේ බලාපොරොත්තුවෙන් පහසුවෙන් ආරම්භ කර හැකි නීතිමය විධිවිධාන අවම ව්‍යාපාර සංවිධාන අපි කියනවා සමිති සංවිධානයක් කියලා. සමිති සංවිධානයක් කියලා කියනවා. ඒ වෙලාවට මතක නැත්තම් මොකක් හරි සමිතියක් ගැන මතක් කරලා නිර්වචනයේ ගැට ගහලා ලිව්වනම් හරි. පැහැදිලිද? ඊට පස්සේ පුතේ අහනවා 27 වෙනි එකේ රාජ්‍ය සංස්ථාවල විශේෂ ලක්ෂණ මොනවාද? රාජ්‍ය සංස්ථාවක් කියන්නේ මොකද්ද? විශේෂිත හෝ පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කරන රජයේ අයිතිය සම්පූර්ණයෙන් හෝ අයිතියෙන් වැඩි ප්‍රමාණයක් රජයේ සතු වන රජයේ විසින් පත් කරන කළමනාකරණ මණ්ඩලය නැත්නම් අධ්‍යක්ෂක මණ්ඩලයන් මගින් පාලනය වන ව්‍යාපාර සංවිධාන වලට අපි කියනවා රාජ්‍ය සංස්ථා කියලා. ඒතර අපෙන් මෙතන අහන්නේ රාජ්‍ය සංස්ථාවල විශේෂ ලක්ෂණ. මොනවද රාජ්‍ය සංස්ථාවල තියෙන ලක්ෂණ? උතන විශේෂ කියන කෑල්ල පැත්තකින් තියලා ලක්ෂණ කියන්න බලන්න මට. දම්සර මොනවද ලක්ෂණ? රජයේ මගින් පාලනය කිරීම. රජයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් ප්‍රමුඛ කළමනාකරණයේ විසින් පාලනය කිරීම කියලා කියන්න පුළුවන්. අය මොනවද? මූල්‍ය රෙගුලාසි හා රජයේ මූල්‍ය රෙගුලාසි කියලා කියන පුතේ රජයේ අයවැයක් කියලා එකක් තියෙනවනේ. සල්ලි සම්බන්ධයෙන් අයවැය ප්‍රකාශ කරනවා කියලා කියනවනේ. මේ රාජ්‍ය සංස්ථා දෙපාර්තමේන්තු වලට රජයේ අයවැය මගින් තමයි අරමුදල් සම්පාදනය කරන්නේ. එතකොට ඒක මුදල් රෙගුලාසි කියලා කියන්නේ වර්ෂයකට අදාළව සමස්තය වෙන් කරනවා. ඒ වෙන් කරලා තියෙන ප්‍රමාණයෙන් එපිට ඒ කට්ටිය අලුතෙන් ව්‍යාපෘති ආරම්භ කරනවා නම් අලුතෙන් ව්‍යාපාර කටයුතු පුළුල් කරනවා නම් ඒ හැම දෙයක්ම මේ තියෙන පවතින මුදල් රෙගුලාසි වලට අනුව තමයි මේ කට්ටිය සිද්ධ කරන්නේ. ඒ නිසා ඒක විශේෂ ලක්ෂණයක්. ඔයා කියපු එක විශේෂ ලක්ෂණයක් අපිට ගන්න පුළුවන් මොනවද? රජයේ මුදල් රෙගුලාසි වලට යටත්ව කටයුතු කිරීම. තව මට කියන්න බලන්න දේවින්දි නෛතික පුද්ගලභාවයක් හිමි නෛතික පුද්ගලභාවයක් හිමිවීම. ඒකත් හරි. නමුත් විශේෂ ලක්ෂණ අහන්නේ අනිත් ව්‍යාපාර සංවිධාන වලින් පොඩ්ඩක් වෙනස් වෙන ඒවා. තමා මුදල් රෙගුලාසි රජයේ මුදල් රෙගුලාසි වලට යටත් වීම. අය මොනවද? විශේෂිත පොදු පාර්ලිමේන්තු පනතක් යටතේ ආරම්භ කළ යුතුයි. අනිත් ඒවා පොදු පාර්ලිමේන්තු පනත් යටතේ පුතේ ආරම්භ කරන්නේ නෑ. රාජ්‍ය සංස්ථා වලට ආවේනික වෙච්චම විශේෂ ලක්ෂණයක්. ඒවා පොඩ්ඩක් කැපිලා පේන්න ලියන්න ඕනේ. ඔය දැන් කියන ඒවා හරි. නීතික පුද්ගලභාවයක් තියෙනවා, ඛණ්ඩ පැවැත්මක් තියෙනවා කියන ඒවා ලක්ෂණ තමයි. නමුත් අනිත් ව්‍යාපාර සංවිධාන වලින් පොඩ්ඩක් වෙනස් වෙච්ච විශේෂ ලක්ෂණ ටිකක් ලියලා තියෙනවා වඩාත් හොඳයි. ඔය ටික ඒ කියන්නේ විශේෂ ලක්ෂණ මම දැන් කො මුදල් රෙගුලාසි යටතේ යනවා රජේ. ඊට පස්සේ රජයේ කළමනාකරණයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් මගින් පාලනය වෙනවා. ඊට පස්සේ විශේෂව පොදු පාර්ලිමේන්තු වන්තක් යටතේ ආරම්භ කිරීම. ඔන්න ඔය ටික ලියලා ඉවරලා ලිව්වට කමන්නේ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා, නීතික පුද්ගලභාවයක් තියෙනවා. හරි නේද? එහෙම ලියන්නේ. ඊට පස්සේ අයහනවා රාජ්‍ය සංස්ථාවල වාසි හා අවාසි. මොනවද? වාසි ගත්තාම මට කියන්න බලන්න වාසි ටික. කවුද? ඇසල චාමිකර. රාජ්‍ය සංස්ථාවල තියෙන පුතේ වාසි අඛණ්ඩ පැවැත්ම පුළුවන්. නෛතික පුද්ගලභාවයක් පවතිනවා කියන්න පුළුවන්. වගකීම සීමිතයිද අසීමිතයිද? රාජ්‍ය සංස්ථාවල සීමිතයි. අය පුළුවන් රජයේ මගින් ප්‍රාග්ධනීය සැපයීම, රජයේ කළමනාකරණය සිද්ධ වීම. ඔන්න ඕවා ලියන්න පුළුවන්. අවාසි මොනවද? දේශපාලන ඇඟිලි ගැසීම් අධික වීම.
ඒතකොට වාසි වලට ලියන්න පුළුවන් රජයේ සේවක පිරිස් කටයුතු කිරීම කියන එකත් වාසියක් විදිහට ගන්න පුළුවන්. ඒ වගේම අකාර්යක්ෂම හා දුර්වල පාලනයක් පැවතීම අවාසියක්. ඔන්න ඕවා තමයි ඉන්නේ. ඊට පස්සේ අහනවා රාජ්‍ය දෙපාර්තමේන්තු වල විශේෂ ලක්ෂණ 3. අරවම තමයි පුතේ එන්නේ. රාජ්‍ය දෙපාර්තමේන්තු වල විශේෂ ලක්ෂණ තමයි අර සෙට් එකම තමයි එන්නේ. මොනවද? රජයේ අධ්‍යක්ෂක මණ්ඩලයක් ප්‍රමුඛ කළමනාකරණයේ විසින් සිදුවීම. අමාත්‍යාංශයක් යටතේ පාලනය කිරීම. මොකද මේක පටන් ගන්නේ විශේෂ පොදු පාර්ලිමේන්තු පන්තික් යටතේ නෙවෙයිනේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව පටන් ගන්නේ අමාත්‍යාංශයක් යටතේ. අමාත්‍යාංශයක් තමයි ආරම්භ වෙන්නේ. ඊට පස්සේ ආයතන සංග්‍රහ වලට අනුව ක්‍රියාත්මක වීම. ඊට පස්සේ ඔය කිව්ව නීතික පුද්ගලභාවයේ අඛණ්ඩ පැවැත්ම, ඒ වගේ නීතික පුද්ගලභාවයක් නැහැ. අඛණ්ඩ පැවැත්ම, ඒ වගේම වගකීම අසීමිත වීම, රජයේ සේවක පිරිස් වැඩ කිරීම, ඒවා ලියන්න පුළුවන් ලක්ෂණ වලට. ඊට වහන වාසි අවාසි අහනවා ඊළඟ ප්‍රශ්නේ රාජ්‍ය දෙපාර්තමේන්තු වල. වාසි අවාසි වලට අර රාජ්‍ය සංස්ථා වලට ලියපු සෙට් එකම ලියන්නත් පුළුවන්. අවාසි වලට නීතිමය විධිවිධාන අධිකයි. ආයතන සංග්‍රහය යටතේ තමයි ක්‍රියාත්මක කරන්නේ. පරිපාලනය කිරීම අපහසුයි. ඒ වගේම රාජ්‍ය සේවකයන් අතිරික්තයේ ඉන්නත් පුළුවන්. ඒ කියන්නේ ඉන්න සේවක පිරිස් වැඩි. දැන් කට්ටිය දන්නවා උදාහරණයක් විදිහට රාජ්‍ය සංස්ථාවක් වෙන ගමනාගමන මණ්ඩලය. දැන් ගමනාගමන මණ්ඩලයේ පුතේ ඔය හදලා තියෙනවා ජනහා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන්, ඒ වගේම මහ බැංකු වාර්තා වලින් විවිධ සංගණන කරපුවාම සාමාන්‍යයෙන් ගමනාගමන මණ්ඩලයේ බස්නේ දුවන්නේ CTB බස් එක. එතකොට බස් එකකට සේවය කරන්න ඉන්න ඕනේ උපරිම සමාජික සංඛ්‍යාව, සේවක සංඛ්‍යාව දෙන්නයිනේ. ඩ්‍රයිවරුයි කොන්දොස්තරයි විතරයි. නමුත් ඒ ගමනාගමන මණ්ඩලයේ ඉන්න සේවක සංඛ්‍යාව තියෙන බස් ගානෙන් බෙදපුවාම එක බස් එකකට ඉන්නවලු පුතේ සේවකයෝ 25 දෙනෙක්. ඒතකොට අතිරික්ත සේවක සංඛ්‍යාවක් ඉන්නවා තමයි අවාසි. අතිරික්ත සේවක සංඛ්‍යාවක් සිටීම. දේශපාලන බලපෑම් අධික වීම. ඒ වගේම ස්වාධීනව තීරණයක් ගන්න බෑ පුතේ මේ රාජ්‍ය සංස්ථායි දෙපාර්තමේන්තුයි දෙකේම. ඇයි ඒ? තීරණයක් ගන්නවා නම් පාර්ලිමේන්තුව මගින් අනුමත වෙන්න ඕනේ මේ දෙකම. පාර්ලිමේන්තුව මගින් අනුමත කරන්න ඕනේ. එතකොට එහෙම අනුමත වෙලා එනකොට සාමාන්‍යයෙන් ඉවරයි. එතකොට අර ඉහළ ප්‍රධානීන්ට තීරණයක් ගන්න බෑ. ඒ කියන්නේ ආයතනයේ බොස්ත තීරණයක් ගන්න බෑ. ඒවට අදාළව අමාත්‍යාංශ වලින් පත් කරලා තියෙනවා ඇමතිවරු. ඒ කට්ටියකින් අහලා එයාට ඉදිරිපත් කරලා යෝජනා අදහස් එයා තමා ගිහින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ. ඊට පස්සේ මොන හරි ව්‍යාපෘතියක් ආරම්භ කරනවා නම් පාර්ලිමේන්තුවෙන් අවසර අරගෙන වැඩි ඡන්දයෙන් ඒ අවසරේ සම්මත වුණාට පස්සේ තමයි ක්‍රියාත්මක කරන්න පුළුවන්. ඔන්න ඕවා තමයි අපි ලියන්න තියෙන අවාසි වලට. ඊට පස්සේ යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරා ගැනීමේදී සලකා බැලිය යුතු කරුණු මොනවාද? ඔයාලා දන්නවා යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් ආරම්භ කරද්දී සලකා බලන ප්‍රධාන කරුණු 3ක් තියෙනවා. එකක් මොනවද? ව්‍යාපාර සංවිධානයේ අරමුණ. ඊට පස්සේ ව්‍යාපාර සංවිධානයේ පරිමාණය. අනිත් එක ව්‍යාපාර සංවිධානයේ කළමනාකරණය. ඒ කළමනාකරණය කරන්නේ කවුද? සාමාන්‍යයෙන් ව්‍යාපාර සංවිධානයක තනියෙන් කළමනාකරණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා නම් තනි පුද්ගල ව්‍යාපාරයක් යෝග්‍යයි. හැබැයි කළමනාකාරවරු දෙන්නෙක් හෝ කීප දෙනෙක් යොදාගෙන කළමනාකරණ කටයුතු සිදු කරන්න බලාපොරොත්තු වෙනවා නම් පෞල් ව්‍යාපාරයක් හරි සංස්ථාපිත සමාගමක් හරි ආරම්භ කරන එක යෝග්‍යයි. ඒ වගේම අරමුණ මත ගත්තහම ලාභ අරමුණු කරගත්ත ඒවත් තියෙනවා නෝන ඒවත් තියෙනවා. ලාභ අරමුණක් මත නම් තනි පුද්ගල හවුල් සංස්ථාපිත සමාගම් යෝග්‍යයි. ලාභ අරමුණක් නෝන ඒවට දෙපාර්තමේන්තු සමිති සංවිධාන සම්ප්‍රකාර කියන ඒවා ආරම්භ කරන එක යෝග්‍යයි. ඔන්නෝව තමයි ඉන්නේ. ඊට පරිමාණය අනුවත් එහෙමයි. සාමාන්‍යයෙන් සුළු සේවක සංඛ්‍යාවක් සේවයට යොදවලා සුළු ප්‍රාග්ධනයකින් ආරම්භ කරන්න බලාපොරොත්තු වන ව්‍යාපාර සංවිධානයක් නම් පුතේ තනි පුද්ගල ව්‍යාපාරයක් යෝග්‍යයි. නමුත් විශාල ප්‍රාග්ධනයක් ආයෝජනය කරලා අධ්‍යක්ෂක මණ්ඩලයක් කළමනාකරණයකින් පාලනය කරන්න බලාපොරොත්තු වෙනවනම් ඒ වගේම විශාල වෙළඳපොළ කොටසක් තියෙනවනම් අපි විශාල සේවක සංඛ්‍යාවක් වැඩ කරනවනම්
එහෙම ආරම්භ කරන්න යෝග්‍යයි සංස්ථාපිත සමාගම්. ඒ විදිහට මේ යෝග්‍ය ව්‍යාපාර සංවිධානයක් තෝරාගත් දිසාකා බලන ප්‍රධාන කරුණු තුනක් තියෙනවා. එකක් කළමනාකරණ කටයුතු සිදු කරන ආකාරය, අරමුණ, ඒ වගේම ව්‍යාපාරයේ පරිමාණය. ওই තුන තමයි සලකා බලන්න. ඊට පස්සේ අහනවා ඊළඟ ප්‍රශ්නේ 32 ව්‍යාපාරයේ නාමයෙන් ලියාපදිංචි කිරීමෙන් ලැබෙන හැකි ප්‍රයෝජන දෙකක් ලියා දක්වන්න. උදේ ව්‍යාපාරයක නම ලියාපදිංචි කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවද? ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීමෙන් රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම. රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම. ඒ වගේම ව්‍යාපාරයේ නාමයට අනන්‍යතාවයක් ලැබීම. ව්‍යාපාරයේ නාමයට අනන්‍යතාවයක් ලැබීම. ඊට අමතරව බැංකු ණය වැනි දෑ ලබා ගැනීමේදී එක සුදුසුකමක් වීම. බැංකු ණය වැනි දෑ ලබා ගැනීමට එක සුදුසුකමක් වීම. ඔනවා තමයි ඉන්නේ ව්‍යාපාරයක නාමයේ ලියාපදිංචි කිරීමෙන් ලැබෙන වාසි ප්‍රයෝජන. අන්තිම ප්‍රශ්නේ පුතේ තම ආයතනයේ උපයන ලාභීන් කොටසක් රජයේ ඒකාබද්ධ අරමුදලට බැර කරන රාජ්‍ය ආයතන කුමක්ද? ඒ කියන්නේ ව්‍යාපාර ආයතන සාමාන්‍යයෙන් කාල පරිච්ඡේද වලටනේ accounts හදන්නේ. ඒ කට්ටිය අවුරුද්දකට සැරයක් හදනවා. account ගෙනුම් පිළියෙල කරනවා. එහෙම ගිණුම් පිළියෙල කරලා බලනවා කාල පරිච්ඡේදයට අදාළව ලාභය අලාභය කොච්චරද කියලා. මේ අවුරුද්දේ ලාභය මෙච්චරයි. මේ අවුරුද්දේ ලාභය මෙච්චරයි. එහෙම හොයපුවාම ලැබෙනවනේ ලාභයක්. සමහර අවුරුදු වල ලාභයක් ලැබෙනවා, සමහර අවුරුදු වල අලාභ ලැබෙනවා. එහෙම ලාභ ලැබෙන වර්ෂවලදී ලැබෙන ලාභයෙන් කොටසක් රජයේ ඒකාබද්ධ අරමුදල. ඒ කියන්නේ පුතේ රජයේ තියෙනවා මහා භාණ්ඩාගාරය කියලා එකක්. ඒ මහා භාණ්ඩාගාරයට කොටසක් යවනවා. එහෙම කොටසක් යවන ව්‍යාපාර සංවිධාන මොනවද කියලා අහනවා. ඒක සරලයි. ඔය කට්ටිය දැන් රජයේ ඒකාබද්ධ අරමුදල කියලා දන්නේ නැති වුණත් ඔය කට්ටියට තේරෙනවානේ රජයේ මෙතන ඒකාබද්ධ කියලා කියන්නේ එහෙනම් රාජ්‍ය ආයතනයක් වෙන්න ඕනේ. තනි පුද්ගල ව්‍යාපාර කවදාවත් එහෙම කරන්නේ නැහෙනේ. හවුල් ව්‍යාපාරත් නැහැ. සංස්ථාපිත සමාගමුත් නැහැ. එහෙනම් මොන ව්‍යාපාර සංවිධානද උතෙන්ට එන්නේ? රාජ්‍ය දෙපාර්තමේන්තු, රාජ්‍ය සංස්ථා ඔන්න ඔය ව්‍යාපාර සංවිධාන තමයි රජයේ ඒකාබද්ධ අරමුදලට සල්ලි යවන්නේ. එහෙනම් ඒකට උත්තරේ ඉන්නේ මොනවද? රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය දෙපාර්තමේන්තු. රාජ්‍ය සංස්ථා හා රාජ්‍ය දෙපාර්තමේන්තු. එහෙනම් අදට පන්ති අවසන් කරනවා. සුබ දවසක් ආයිබෝවන්.